තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. ඉතින් ආර්ථිකගත කාරණේත් එක්ක අලගාට ඒ තමයි පිට මාර්ගයෙන් වාදියු ඉඳන් ඉන්නේ ඒක දැන් මෙතන නම් උද්දේශිබංගේ නම් අර බහිද්දා චස්ස වික්කිත්තං විසටං කියන කාරණාව ඒ කතා කරන එක ආයතන පරියාය නැත්නම් ආයතන පරියාය කියලා කියන්නේ ඇත්තට මම මේ ළඟදී කතා කරා මට මතකයි පංච උපාස්කන්ධ ආයතන එකද දෙකද කියලා හොරේ ප්‍රශ්නයක් මට මතක නැහැ කවුද අහුවේ කියලා. පංච උපාදාන ස්කන්ධය ආයතනයි දෙකක්. පංච උපාස්කන්ධ පරියායයි ආයතන පරියායයි ව්‍යංජනත් දෙකක් අර්ථත් දෙකක්. කියන්නේ දැන් අපිට තියෙන ව්‍යංජන වෙනස් අර්ථ එකයි එකම කාරණාවට මේ කියන්නේ කියලා. එකම කාරණාව එක්ක නෙමෙයි දැන් බාහිර දැන් අපි ගත්තමුකෝ උපාදාන කියන වචනේ කතා කරනකොට සාධාරණයි පංචපාස්කන්ධ කතා කරන එක. හැබැයි දැන් අතන කතා කරන්නේ බාහිර විසිරීමක් ගැන කියන එකත් එක්කනේ. උපාදානීය කියනකොට බාහිර ආධ්‍යාත්මික කතාවක් නැහැ. උපාදානීය කතා කරනකොට බාහිර ආධ්‍යාත්මික කතාවක් නැහැ. කතාව තුළ උපාදානීය ස්කන්ධයක යෙදිලා. කතාව තුළ උපාදානීය ස්කන්ධයක යෙදිලා. ආයතන කතා කරන පරියායේදී මොකද එතන ඒ එක කාරණාවක් එක්කම අජ්‍යත බහිද්ද කියලා ලෝකේ පැනවීමක්ම තියෙනවනේ. ලෝකයේ තුල අජ්‍යත්තික ලෝකයේ තුල අජ්‍යත්තික ආයතන බාහිර ආයතන කියලා. එතකොට මේ පැනවීමත් එක්කම මම හිතන්නේ එක සූත්‍රයක් තිබ්බා මට මතක නැහැ සූත්‍රේ නම නම් උපාදාන හොයාගෙනනකොට පංච උපාස්කන්ධයන්ගෙන් උපාදාන පිළිසිඳ ඔයකද උපාදාන දකින්නවා හරි සලායතන හොයාගෙනදී තණ්හාව දකින්නවා හරි ඔන්න ඔය එකක් සූත්‍රයක් මට මතකයි තිබ්බා. දෙක සම්බන්ධ කරලා. ඒ කාරණා දෙක. දැන් අජ්ජත සම්පිත කියන කාරණාව දැන් ඇත්තටම බලනකො බහිද්දා වික්කිත කියන කාරණාවේදී ඔක්කොමනේ ඇසින් රූප දැක. අපි සාමාන්‍ය බහිද්දා කියලා කතා කරන්න තියෙන්නේ රූප කියන එකට විතරනේ ඇහැ කතා කරන්නේ නෑනේ අපි දාගත්ත අජ්ජතයත් එක්ක. එහෙම එකක් නෙමෙයි කතා කරන්නේ. එතකොට අතන අජ්ජත සම්පිත කියන කාරණාවේදී දැන් හැබැයි යෙදීම කතා කරොත් යෙදීම කතා කරාම උපාදාන විග්‍රහයක් යෙදිලා. ඒ විඥානන්නේ කතා කරේ. නැද්ද? විඥානයක් කියන කතා කරේ. ඒ කියන්නේ සක්කාය පැත්තකට දැන් දැන් උපපරීක්ෂණයේ නොයෙදුනහම වෙන්නේ සක්කාය තහවුරු වීමක් නෙනේ. උපපරීක්ෂණයේ නොවුනහම සිදුවිය යුත්තේ සක්කාය නිරෝධ වැඩපිළිවෙලක් නෙමෙයිනේ. සක්කායක යෙදීම වැඩපිළිවෙල.
ඒතර සක්කායකම යෙදීමේ වැඩපිළිවෙල කියන නිර්වචනයත් එක තමයි මෙතන අර විඥානය කියන නිර්වචනයකුත් දාලා තියෙන්නේ. ඒ හැම එකම විඥාන නිර්වචනයක් තියෙනවනේ. අජ්ජත් සංහිතයි බහිද්ධා වික්කිතයි කියන කාරණා. දැන් අනුපාදා පරිතස්සන කියලා ඒ පනෝප කාරණාවේදී වචනේම දීලා ඉවරයිනේ. උපාදා අනුපාදා කියලා යෙදෙන්න ඕන බව. ඒකේ වචනේම දීලා ඉවරයිනේ. දැන් එතනදී අජ්ජත් බහිද්ධා කියලා පැනවීමක් එක කතාව නැහැ. එතකොට ආයතන පරියායයි පංචපාස්කන්ධ පරියායයි හාත්පසින් වෙනස්. ඒක යෙදලා තියෙන යෙදුම් අනුව. කරුණු දෙකක් නෙමෙයි. කරුණු දෙකක් නෙමෙයි කියන්නේ සිද්ධි දෙකක් නෙමෙයි. සිද්ධි දෙකක් නෙමෙයි අර්ථ දෙකක්, ව්‍යංජන දෙකක්. ව්‍යංජන නම් කොහොමද දෙකක්නේ. ඒ ඉතින් ධාතු ආයතන කියන මේ ස්කන්ධ පටි මේ සල ආයතන කියනකොට ව්‍යංජන දෙකක්නේ. අර්ථත් දෙකක්. හැබැයි සිද්ධිය කියන කාරණාව දෙකක් එක්ක නෙමෙයි කතා කරන්නේ. අපි අර මේකේ අර එකම කරුණක් කියලා අපි ගන්න යන්නේ අර්ථ වශයෙන්නේ. අර්ථ වශයෙන් දෙන්නේ අර්ථ උපපරීක්ෂණය කරන්න දෙවිධ කෝණයක්නේ. කෝණ දෙකක් දෙන්නේ. උපාදාන කියන පරියාය දෙන්නේ එක කෝණයක්. ආයතන කියන පරියාය දෙන්නේ තව කෝණයක්. දැන් මම මෙහෙම එකක් කියන්නම් අපි අර ඔය වචන ඔක්කොම ටික අතහැරලා මෙන්න මේ විදිහට පොඩ්ඩක් හිතන්නකෝ. දැන් ඔන්න දැන් මාව පේනවා කියලා හිතන්නත් එපා. දැන් යෙදිලා තියෙන කාරණාව එක ගත්තාම මාව පේනවා කියලා හිතන්නේ නැතුව හිතුවොත් හැක් එක්කනේ හිතන්න තියෙන්නේ. එහෙම හිතන්නේ නැතුව හඳුනා ගන්න නැද්ද දැන්? මම කියන්නේ ලෝකේ මම කතා කරන්නේ. හඳුනා ගන්නවනේ. දැන ගන්නවනේ. ඊළඟට විඳිනවනේ. ඔය ටිකක් දැන් යෙදිලා තියෙනවනේ. ඔය කාරණාව එක්කනේ සුඛීය භාවය නිර්වචනය කරන්නේ. සුඛීයත්වය නිර්වචනය කරන්නේ ඒකත් එක්ක. ඊළඟට මේ දැන් ඇහැ රූප කියනකොට ඇහැ රූප කියලා කියන්නේ අපි හරියට බැලුවොත් දැක්කා කියන නිර්වචනය එක්කනේ. ආයෙ හිතන්න. ඇහැ රූප කියන නිර්වචනය දෙන්නේ දැක්කා කියන නිර්වචනය එක්කනේ. දැන් අපි ගත්තොත් අර ධාතු විභංග සූත්‍රයේ මහා අත්තිපදෝපම සූත්‍රයේදී පැහැදිලි වෙනවනේ ඇස රූප කියන එකට එහා ගිහිල්ලා සමන්නාහාරي වැඩගත් කියලානේ. ඇහැ රූප කියන එකට එහා ගිහිල්ලා සමන්නාහාරය වැඩගත් කියන එක. එතකොට සමන්නාහාරය කියන කාරණාව නොයේදී ඇහැ රූප කියන කතාව කතා කරේ ලෝකේ පෙන්වන්න ඕන එකත් එක්කනේ. සමන්නාහාරය කියන කාරණාව යෙදෙද්දී ඇහැ රූප කතාව යෙදෙනවනේ. නේ? සමන්නාහාරය නොයෙදෙද්දී ඇහැ රූප කතාව යෙදෙන්නේ නැහනේ. කතාව තියෙනවා. යෙදෙන්නේ නැහනේ. හැබැයි සමන්නාහාරයේදී ඇහැ රූප යෙදෙනවා. සමන්නාහාරයයි ඇහැ රූපයි එකක්ද දෙකක්ද? සිද්ධි හැටියට දෙකක්. හැබැයි යෙදීම හැටියට දෙකක් කියන්න බෑ. ඒ කියන්නේ ඔය මේක වෙන් කර මම කම වගේ කියන එක තමයි. වෙන් කරන්න බෑනේ. හැබැයි කරුණු දෙක එකක් නෙමෙයි. කාරණා දෙක. ඒතකොට සමන්නාහාර කියන එක දෙන්නට ඕනේ. ඒ සමන්නාහාරය යෙදීමත් එක්ක නේද රූපගත, වේදනාගත, සංඥාගත, සංකාරගත, විඥානගත කතා කරේ. සමන්නාහාර යෙදීමත් එක්ක නේද රූපගත, වේදනාගත, සංඥාගත, සංකාරගත, විඥානගත කතා කරේ. ඒ කතා කිරීම සක්කායනේ. මොකක් එක්කද කතා කරේ? සමන්නාහාර යෙදීමත් එක්ක. ආයෙ හිතන්න. සුඛියත්වේ නේද? සුඛියත්වේ නේද සමන්නාහාර යෙදීමත් එක්ක කතා කරේ? රූප උපාදානස්කන්ධං සංඝහං ගච්ඡති. වේදනා උපාදානස්කන්ධං සංඝහං ගච්ඡති. නැතුව මේ රූප දාන සංකාර විඥාන කියලාවත් නෙමෙයි කතා කරේ. ඒ කියන්නේ ඒක මොකක් එක්කද කතා කරේ? සමන්නාහාරය. සමන්නාහාරය යෙදීමේ කාරණාව කතා කරන තැනමයි
පංච උපාදානස්කන්ධ කියන සුඛියත්වයේ කතා කරේ. දැන් කොහොතන ආයතන? අදාළ නැහැ. ඒ කතාව එතකොට ඒ චින්තනයත් එක්ක අදාළ නැහැ නේ. දැන් ඒතර සුඛියත්වයේ ඉදිරිය තියෙන්නේ අර සමන්නාහාර කියන කාරණාවත් එක්කනේ. එතකොට සුඛියත් ඒ සමන්නාහාර කියන කාරණාවයි අසරූපයි කියන එකයි එකම නෙමෙයිනේ නේ. එකමද? එකම නම් ඉතින් මේ අපිට ඒ කියන්නේ සමන්නාහාරය දෙක වෙන් කළා කතා කරන්න බැරි වෙනවනේ. දෙකනේ අර වෙන් කළා කතා කරලා පෙන්නන්නේ. ඉතින් එතනින්ම කියවිලා ඉවරනේ ආයතනයි මේ සුඛියත්වය කියන එකේ වෙනස් අර්ථ දෙකක් තියෙනවා කියලා. ආයතනයි සුඛියත්වය කියන කාරණාවේ වෙනත් අර්ථ දෙකක් තියෙනවා. ආයතන වලට ප්‍රත්‍ය මොකද්ද? නාම රූප. සලආයතන වලට ප්‍රත්‍ය නාම රූප. ප්‍රත්‍යනේ සලආයතන කියන්නේ නාම රූපද? නෑ. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් නාම රූප කියන කාරණා විඥානීය හැරෙන්න සුඛියත්වයේ කතා කරන ඉතුරු ටික දෙදෙනවනේ. සාමාන්‍යයෙන් මේ ලෝකී කතාවෙන් කතා කරොත් එහෙම මම අර ලෝකීය වචනින් මේ කතා කරන්නේ ඉස්සලාම නාම රූපය කියන කාරණාවට විඥානීය කියන කාරණාව අතහැර අපි දෙකම එකතු කරලා ගමුකෝ විඥාන නාම රූප ප්‍රත්‍ය කියන එක. දැන් ඒක ඒ දෙකම කතා කර සුඛියත්වයේ කියන එක මේ කියන්නේ යෙදීමක් කතා කරන්නේව. ඉතින් එහෙනම් ඒත් කියවිලා ඉවරයිනේ සලආයතන කියන්නේ පංච උපාදානස්කන්ධ නෙමෙයි කියලා. දෙකන්නේ. හැබැයි මේ සුඛියත්වයේ යෙදුනේ සුඛියත්වයේ යෙදීමෙන් නෑ පංචපාස්කන්ධේන සුඛියත්වයේ මම කියන්නේ සුඛියත්වයේ යෙදීමෙන් මොකද්ද ප්‍රකට වුනේ? මම දැක්කා. නැද්ද? මං ස්වාමීන් වහන්සේ දැක්කා. දැන් මං ඔන්න ආයෙ කිව්වා. දැන් ඔන්න කටහඬ ඇහෙනවා. ඇහුණා. සමන්නාහාරේ කණයි සද්දයයි කියන එකේ සමන්නාහාරේ බලන්නකො ඉතල. ඇහුණා. සමන්නාහාරේ එක්ක නේද පංචපාස්කන්ධ කතා කරේ. පංචපාස්කන්ධේ ඛණ්ඩේ කතා කරේ සමන්නාහාරේ එක්ක. නැත්තම් කතා කරේ නේ. එතකොට දැන් ඇහුණා කියන සිද්ධිය කතා වෙන්නේ ඒකත් එක්කනේ. ඇහුණා කන සද්දේ තුනන්නේ. ඇහුණා කන සද්දේ. ඇහුණා නැතුව කන සද්දේ කතා කරන්න බෑනේ. කන සද්දේ කතා කරලා ධාතු විභංග සූත්‍රය ඇහුණා නැතුව පෙන්වන්නනේ. කතාව නැහැ පෙන්වන්න. හැබැයි ඇහුණා කියන එකත් එක්ක කියන්නේ දැන් ඒ ඇහුණා කියන නිර්වචනයයි සමන්නාහාරය කියන නිර්වචන වචන සමාන කරනවා නෙමෙයි. මම මේ පැහැදිලි කරේ මේ කාරණා පෙන්වන්න. ඇහුණා කියන කාරණාවයි සමන්නාහාර කියන කාරණාවයි මේ දෙකම යෙදීම එක්ක නේද අර පංචපාස්කන්ධය කියලා කතා කරලා තියෙන්නේ. පච්චයා කියලා කතා කරලා නැහැ. ධාතු විභංග සූත්‍රයේ පච්චයක් හත්ති පදවම සූත්‍රයේ පච්චයක් කියලා කතා කරලා තියෙද බලන්න. නෑ නේ. මොකද කතා කරලා තියෙන්නේ? තජ්ජං. එහෙමනේ තියෙන්නේ. පච්චයා නෙමෙයි. පච්චයා කියන්නේ තජ්ජං කියන දෙකක්. ප්‍රත්‍යයෙන් කියන එකයි එයින් කියන එකයි. දෙකක්. එතකොට එයින් නිපන් සමන්නාහාරයයි එයින් නිපන් විඥානපාත භාවයයි ඊළඟට විඥානපාත භාව ඊළඟට මට සූත්‍රෙ පෙන්නන්න ඊළඟට තියෙන්නේ පංචපාද රූපපාදානස්කන්ධං සංඝහං ගච්ඡති. දැන් පච්චය වචනයක් ප්‍රත්‍ය වචනයක් කතා කරාද? නැහැ. ප්‍රත්‍ය වචනයක් පෙන්වන්නේ නැහැ. එතකොට දැන් ඒ පෙන්නපු සිද්ධිය එක්ක නේද මේ සුඛියත්වය ප්‍රකට කරලා තියෙන්නේ. ඒ කියපු සිද්ධිය එක්ක සුඛියත්වය ප්‍රකට. දැන් මම අර ඇහුණා කියන කාරණාව එක්ක ගන්න බලන්න ඇහුණා. එහෙනම් දැන් අපට ඇහුණා කියන සිද්ධියට මම හඳුනා ගන්න දේ දාන්න නැතුව මන් දැන ගන්න දේ දාන්න නැතුව ඇහුණා කියන සිද්ධියට අපට දාන්න බැයිද?
සුඛියත්ව නිර්වචනය. දැන් සුඛීය භාවය කියන නිර්වචනයක්. අජ්ජත්තිකං ආවසෝ චක්කුං අපරිබින්න තජ්ජෝ සමන්නාර නිව පහත බාහිරාජ රූප ආපතං ගච්ඡනෝ තජ්ජ සමන්නාර. එතෝචකෝ ආවසෝ අජ්ජත්තිකං චක්කුං අපරිබින්නං හෝති බාහිරාජ රූප ආපතං ගච්ඡanti තජ්ජෝච සමන්නාහාරෝ හෝති. දැන් කල්නුත් පැහැදිලි කරා මොකද්ද? ඇසයි රූපය තිබ්බා කියලා. තජ්ජෝ සමන්නාහාර කිව්වේ නෑනේ. දැන් මෙතන තජ්ජෝ සමන්නාහාර කියනවා. එහෙනම් වෙනස් නේ? තජ්ජෝ සමන්නාහාරට යන දුන්නා. ඊළඟට එවං තජ්ජස්ස විඥාන භාගස්ස පාත භවෝ හෝති. එවං තජ්ජස්ස ඒන් හටගත් ඒක එකම විඥාන භාගයේ පාත භාවයක් වුණා. දැන් ප්‍රත්‍යක් පෙන්වන්නේ නෑ. ප්‍රත්‍ය වචනයක් නෙමෙයි පෙන්වන්නේ. යං යතහ භූතස්ස රූපං. ඒත් ප්‍රත්‍යක් පෙන්නලා නෑ. ඒ හට ගැනීමේ රූපය. කතා භූතස්ස කියනකොට අයිතිත්වයක් දීලා තියෙනවා. ඒ හට ගැනීමේ රූපය. තං රූපබාධනස්කන්ධං සංඝහං ගච්ඡති. අන්න රූපබාධනස්කන්ධය කියලා කියනු ලැබේ. වේදනා සංඥා සංකාර විඥාන කියලා කියනු ලැබේ. දැන් මෙතනදී ඒ හට ගැනීමේ රූපය කියලා මෙතන රූපය හටගත්ත කියලාද කියලා තියෙන ඒ හට ගැනීමේ රූපය කියලාද? ඒ හට ගැනීමේ රූපේ. ආයේ තව එකක් ප්‍රත්‍යක් කියලා තියෙනවද? හොඳට හිතන්න. ඒ හට ගැනීමේ වේදනාව කියනවා මිසක් ඒකෙන් වේදනාව හටගත්තා. එම කියලා තියෙනවා. දැන් මෙතන පස්සපච්චය වේදනා කියලා තියෙන්නේ. දැන් මෙතන ස්පර්ශ ගැන කියන්නේත් නැහැ. ස්පර්ශ ගැන කියන්නේත් නැහැ. පස්සපච්චය වේදනා කිව්වොත් අන්න මාර්ගයක් එක්ක ප්‍රතිපදාව කතා කරා. දැන් මෙතන මේ හට ගැනීමේ රූපේ හට ගැනීම වේදනා මේ හට ගැනීම. දැන් එතන හපව් තවත් උදයක් විග්‍රහ කරාදී හට ගැනීමම කර කතා කරාද. ගේ අයිතිත්‍ය දැන් මගේ රෙකෝඩරේ. ඉතින් මගේ රෙකෝඩරේ ගැන කතා කරනවා මිසක් රෙකෝඩරයක් මේ මට මමයි රෙකෝඩරේ කියලා දෙකක් නැහැ. දැන් මේක ලක්මල් රෙකෝඩරයක් නෙමෙයි. මේක මගේ රෙකෝඩරය. ඉතින් හයි මේක දෙකක් නෙමෙයි. මමයි රෙකෝඩරය කියන්නේ දෙකක් නෙමෙයි. මේක කතා කරන්නේ මම තමයි කතා කරලා තියෙන්නේ. එතකොට මේ ආයිතිත්‍යයක් දීලා තියෙන්නේ. ඒ හට ගැනීමේ රූපේ, ඒ හට ගැනීමේ වේදනාව, ඒ හට ගැනීමේ සංඥා ප්‍රත්‍යක් නැහැ. ප්‍රත්‍ය කතාවක් නෙමෙයි. එතකොට ඒ තජ්ජම් පාතු භාව කියන කාරණාව නිර්වචනය කිරීම නේද මේ කතා කරේ. ඒක නෙමෙයිද? තජ්ජම් පාතු භාව කියන නිර්වචනයේ දැන් මේ ප්‍රත්‍ය ස්වභාවයත් කතා කරන්නේ ඒ නිර්වචනයේ. ඒ කියන්නේ මොකද්ද කතා කරලා තියෙන්නේ? සුඛියත්වේනේ. දැන් මම අර ඇහෙනවා කියන කාරණාව අහනවා. දැන් අහනවා කියන නිර්වචනයේ නේද? දැන් මෙතනදී අහනවා කියන නිර්වචනයේ නේද? අපි තම තමන් හොඳට හිතලා බලන්න. තම තමන් කියන තාත්විකත්වය අහනවා කියන නිර්වචනයේ නේ. ඒ ඇහිීමේ රුප්පණ විදීම හඳුනා ගැනීම සකස් වීම දැනගන්න. දැන් එහෙම එකක් නෙමෙයි උනේ. හැබැයි මම හඳුනාගත්ත දේ ගැන හිතන්න එපා. එතකොට අපි ආයේ මේ ඇහැ රූපේ දාගෙන, කනයි සද්දේ දාගෙන. එතකොට අපි අර ඇහුවා කියන එකට එහා ගිහිල්ලා අහපු කනයි ඇහිච්ච දේ දාගෙන ඉවරයි. ඇයි දැන් හඳුනාගත්තේ ඒකනේ? ඒ පෙන්නපු සුඛීය භාවයට ලැබිච්චා. නෙමෙයිද? ඒ පෙන්නපු සුඛීය භාවයට ලැබිච්චා. සුඛීය භාවයේ සුඛීයත්වය ඒකනේ. ඇහුවා. ඇහුවා විතරයි නම් අන්න ඇහුවා විතරයි කියනකොට නිර්වචනයක් ඉදිරිය නැහැ. ඇහුවා විතරයි කියලා නිර්වචනය ඇහුවා විතරයි කියද්දී නිර්වචනයක් ඉදිරිය නැති වුණාම මොකද්ද වෙන්නේ? පංචපාස්කන්ධේ පිරිසින් දැක්කා නම් මොකද වෙන්නේ? පිරිසින් දැකලා ඉවරුණා නම් නිවෙනවනේ. කරනවනම් මග වෙනවනේ. ඇහුවා කියන එක හොයනවනම් දිට මතං තං ඔතනත් නෑ අතරත් නෑ ඒිනුත් නෑ කියනව නේද? නිවනක් ඒත් නිවීම මාර්ගය. ඒතකොට සක්කාය නිරෝධේ මාර්ගයක් නේද ඉස්මතු කරන්නේ. ඔන්න ඔය හැබැයි මම දැනගත්ත එක එහෙම නෙමෙයි. මම දැනගත්තා නම් ආයේ ඇහුවා මගේ කනේ.
ඇහිච්ච සද්ද ස්වාමීන් වහන්සේ කටහඬ. ඒ හඳුනගත්තයි දැනගත්තා. එතකොට ඒ සකස් වීම. අපි අර ඇහුවා කියන එකට එහා ගිහිල්ලා ඇහිච්ච කනට ගත්ත ටික. එහෙම නැතුව ඇහුවා කියන නිර්වචනයේ එක්ක අපි හොඳට බැලුවොත් ඔන්න ඔය සොකියත්තේ රූප වේදනා සංඥා සංකාර විඥාන එක්ක බලන්න. මාර්ගය නම් සන්නස ඒක තව කෙනෙකුට කියන්නේ කෙනෙකුට කියන සිද්ධාන්තයක් හැටියට කියන්නේ. ඒ කියන්නේ මාර්ගය නම් කියන තියෙන ධර්ම ස්වභාවයක් හැටියට. දැන් අතන කෙනෙක් එක්ක ඉස්මතු කරනවා. තව කෙනෙක් එක්ක තජ්ජස්ස කියන කාරණාවත් එක්ක අන්න ඉස්මතු කරා. එතකොට දැන් ඒකත් එක්කම ඒ කතාවත් එක්කම දැන් සලායතන හම්බෙන්න ඕන නැත්තේ ප්‍රත්‍යයකින්නේ. සලායතන හම්බෙන්න ඕන නැත්තේ ප්‍රත්‍යයකින්. අපට හම්බ වෙන කාරණාව හම්බ වෙන්නේ තවත් දෙයක් හැටියට. දැන් ඇහෙන් හඳුන ගන්නවා කියන්න බෑනේ. නේ? ඇහෙන් රූප ඇහෙන් දකිනවා. කනෙන් අහනවා. දැන් ඒ කන ඇහැ කියන කාර්යයට දැන් අපි මම දාගන්න එපා මම දාගන්න නැතුව. ඒ කන කියන කාරණාවට අර මම කියපු බත් කනවා කියන එක කනවා කියන එක මම බත්තාව. දැන් අපිට කනවා කියන එකත් එක්ක නෑ දැන් අහනවා කියන එකත් එක්ක මං ඇහුවා. මං ඇහුවා කියන තැන නැතුව අපට ඒක යොදා ගන්න බෑ ඉතින් කණයි සද්දයයි. කණයි සද්දයයි. දැන් කණයි සද්දයයි කියන නිර්වචනයත් එක්ක නේද එතනින් එහා යන්නේ. දැන් අපි හඳුනගන්නේ දැන් අපි හිතමුකෝ මෙහෙම. දැන් අඹ බීජයක් පැල කරාම අඹනේ හම්බ වෙන්නේ. වෙන මොකුත් හම්බෙන්නේ නැහැ. එතකොට යම් කිසි කාරණාවක් හේතුවෙන් යමක් අටගත්තා නම් ඒ කරුණු නේද ඒකේ ප්‍රතිඵල හැටියට ලැබෙන්නේ. දැන් මම මේ කතා කරන්නේ මාර්ගයේ හැටියට නෙමෙයි කරුණු කතා කරන්නේ. මේ කරුණු. එතකොට ඇහැ කියන නිර්වචනයක් යෙදීමම ඉස්මතු වෙන්නේ ඊළඟට කන කියන නිර්වචනයක් යෙදීමම ඉස්මතු වෙන්නේ හඳුන ගැනීම, ඉදීන් දැන ගැනීම කියන කතාවත් එක්ක නෙමෙයිද? හැබැයි ඒකදී අපි මේ අර ඇහැක් රූපයක් යෙදිලා ඇහැකුයි රූපයකුයි යෙදිලා. ඉතින් යෙදිච්ච ඇහැයි රූපය එක යන්න එපා. ඒ කියන්නේ බහිද්දා වික්කිට කියලා කියන්නේ. ඒකත් කියන්නේ යන්නේ නැහැ. යන්න එපා නෙමෙයි යන්නේ. මනයි අරමුණයි එක යන්නේ. යන්නේ නැහැ කියන එකනේ කියන්නේ. අන්න ඒකත් එක යන්නේ නැහැ කියන්නේ. මනයි අරමුණයි කියන එකත් එක්ක යන්නේ නැහැ කියලා කියන්නේ විඥානීය ඒත් එක්ක යෙදෙන්නේ නැහැ කියලා කියන්නේ අර ඇහුවා කියන කාරණාව එක ඇහුවා කියන එක ලබන්නේ නැතුව ලැබීමේ දැන් ලබනවා කියලා කියන්නේ මට හම්බුණා. දැන් ඔයාලට මාව පේනවා කියන එකයි මාව පේනවා හිතනවා කියන එකයි දෙකක් නේ. දැන් ඔයාලට මාව පේනවා කියන කාරණාවේ මාව පේනවා කියලා හිතන කාරණාවේදී මාව හරියටම හම්බ වෙන්නේ තමන්ගේ ජීවිතේට මාව පේනවා කියලා හිතද්දිනේ. නැත්නම් ඔයාලට හම්බ වෙන්නේ ඔයාලගේ පැත්තට කන්නේ. දැන් ඔන්න සද්දේ මගේ කටහඬ අහනවා. අහනකොට ඔයාලට හම්බෙන්නේ මගේ කටහඬ කියලාද නැත්නම් ධර්මය කියලාද? ධර්මය කියලානේ. නැත්නම් සද්දයක් කියලානේ. ඔයාලා හිතනකොට මගේ කටහඬ අහනවා කියලා. එතකොට හම්බෙන්නේ ඔයාලට සද්දයක් කියලාද මගේ කටහඬ කියලාද? එතකොට ඔයාලට හම්බුනේ මගේ කටහඬද? එහෙම නැත්නම් මගේ කටහඬ කියලා හිතීමක්ද? ඉතින් මගේ කටහඬ හම්බෙලා නෑනේ. මගේ කටහඬ හම්බෙද්දි හම්බෙලාද? මගේ කටහඬ හම්බෙද්දි ඔයාලට මගේ කටහඬ හම්බෙලාද? ඔයාලට
නෑ. හැබැයි මගේ කටහඬත් නැතුව වෙන එකක්ද හම්බෙලා තියෙන්නේ. හැබැයි මගේ කටහඬ කියලා ලැබිලා නෑනේ. ඒ කියන්නේ මගේ කටහඬ එක ඉදිනකොට මගේ කටහඬෙන් ඉක්විලා නැද්ද? මගේ කටහඬ එක ඉන්නකොට මගේ කටහඬෙන් ඔයාලා ඉක්විලා නැද්ද? ඉක්මිලා. මගේ කටහඬ කියලා හිතනකොට මගේ කටහඬත් එක්ක ඉන්නවා. මගේ කටහඬ එක යෙදෙනකොට මගේ කටහඬෙන් ඉක්මිලා. මගේ කටහඬ කියන නිර්වචනයත් එක්ක යනකොට මේ දෙකම එක්කම ඒ මගේ කටහඬ නම් ඔයාලගේ යෙදීම ඒ මගේ කටහඬත් එක්ක ඉක්මෙන්නේ නැද්ද? ඇයිද වෙන එකක් එක්ක නේද මේ කියන කාරණාව එක්කනේ ගිහින් තියෙන්නේ. කියන කරුණ එක්ක ගිහින් තියෙන්නේ. පංච උපාදානස්කන්ධය කියලා තියෙනවා කරුණු ටිකක් අර්ථවත් දෙයක්. බුදුරණවහන්සේ පෙන්න අර්ථවත් දෙය. මොකද්ද අර්ථවත් දෙය? ඉති රූපං ඉති රූපස් සමුදය ඉති රූපස් අත්තංගමෝ. ඒ කියන්නේ චත්තාරෝච මහබෝධ චතුර්ණංච මහබෝධං උපාදාය රූපං. ඊළඟට පස්සපච්චය සංවේදන. ඕකනේ අර්ථවත් දෙය. දැන් අපි ඔක හිතන්න ඕනේ අර්ථවත් දෙයනේ. හරියටම ඒ යෙදීමට යමු වුණා නම් ඒ අර්ථය සිදු වුණා නම් ඒක හම්බෙලාද? දැන් අර මං කියපු මවත් එක්ක හිතන්න. හම්බෙන්න බෑනේ. එතකොට ඊතර උනේ මොකෙන්ද? සොකියත් වෙන්නේ. ඔන්න සොකියත්ෙන් ඊතරයි. දැන් මොකද්ද හෙව්වේ? සොකියත් වෙන්නේ. මොකද්ද කරේ? පිරිසිඳයි හෙව්වේ. සොකියත්ේ අර්ථය හෙව්වා. සොකියත්යක් කිදුනේ නැහැ. කවුද හෙව්වේ? මාර්ගය. ඒක අපට කරන්න කිව්වොත් අපි ආයෙ දාගන්නවා. අර පංචපාස්කන්ධය අපි ආයෙ දාගන්නවා. අන්න දාගත්තේ නැහැ. දාගන්නේ නැතුව අන්නේ සමන්නාහාරය. නැත්තම් අර ඇහුවා කියන එක. නැත්තම් අර දැක්ක කියන එක. ඔන්න ඔය කාරණාව එක්ක මේ සුඛීය භාවය කියන නිර්වචනය. දැන් ඇත්තම ගත්තොත් සුඛීය භාවය ඒකනේ. ඉතින් ඇහුවොත් ඇහුවා විතරයි නේන්න. ඇහුවොත් ඇහුවා විතරයි නේන්න. මං ඇහුවොත් ප්‍රශ්නේ තියෙන්නේ. මං ඇහුවොත් ප්‍රශ්නේ තියෙන්නේ. ඇහුවොත් ඇහුවා විතරයි. ආයේ එතන යෙදිල්ලක් නැහැ. මං ඇහුවොත් මොකද වෙන්නේ? අන්න අහපව්. දැන් ඔයාලට හොඳට හිතලා බලන්න. දැන් කවුරු හරි කතා කරලා අහනවා. මොකද කරන්නේ? ස්වාමීන් වහන්සේගෙන් බණ අහනවා. නැද්ද? ඒකනේ ඇත්ත. අහද්දි එහෙම එකක් නැහැ. කවුරු කතා කරලා අහද්දි ස්වාමීන් වහන්සේගෙන් බණ අහනවා. දැන් අපි මේ ප්‍රායෝගික භාවයට අලුතින් ආය යන්න දෙයක් නැහැ. මේ ප්‍රායෝගික භාවයත් එක්කම සිහියයි ධම්මවිචයයි යොමු වෙච්ච තැනදී දැන් සිහියේ එකට ලොකු සිහියක් ඕනද නැද්ද? අසාමාන්‍ය සිහියක් ඕනේ නේ. සිහියයි ධම්මවිචයයි මෙන්න මේ දෙක යොමු වෙච්ච තැනදී අර බාහිර පැති කතන්දර නැහැ. අන්න අත්තං උප්පරික්කති කියන නිර්වචනයත් හෙදිලා බාහිර කියන කතන්දරත් නැහැ. දැන් බාහිර වුණා නම් අහපව අපිට මේ යෙදීමට නිර්වචනයක් දෙන්න වෙනවනේ. දෙන්න ඕනේ නැද්ද? දැන් කවුරු හරි ඇවිල්ලා හවොත් මොකද්ද කියන අනුමුදස්වානසිකින් බණ ඇහුවා. දැන් අහනවා කියන කාරණාව එක බලනකොට අහනවනේ. අනුමුදස්වානසිකින් බණ ඇහුවේ මගේ කණෙන් අනුමුදස්වානසිකින් බණනේ. ඒකනේ ඒ උනේ නේ. ඇහුවේ මගේ කණෙන් අනුමුදස්වානසිකින් බණ නෝනේ. අහනවා කියන කාරණාද ඇහුවා. ඇහිම යෙදුනේ එක. යෙදීමට අපිට අර අලුතින් ඒක ආරෝපණය කරගන්න ඕනේ. දැන් ඔය දෙක වෙන් කරන්න බැරි නිසානේ පංච උපාදානස්කන්ධය කියන කාරණාව එක්ක ලෝකයට නිර්වචනයක් තියෙන්නේ. ලෝකයට නිර්වචනයක් නැද්ද? ලෝක නිර්වචනය තමයි කතා කරේ බුදුරණවහන්සේ. හැබැයි ඒක නෙමෙයි පෙන්නුවේ. ලෝක නිර්වචනය නෙමෙයි පෙන්නුවේ. හැබැයි ලෝක නිර්වචනය තමයි කතා කරන්න ගත්තේ. දැන් කිසි විදියකින් කොයි විදියකින් හරි පුළුවන්ද මේ අහනවා කියන මේ ඇහුවා කියන නිර්වචනය ඔයාලයි මමයි නැතුව කතා කරන්නේ. කිසි විදියකින් බෑ. ඒ ඇහුවා කියන නිර්වචනය ඔයාලයි මායි කතා කරලා මේ කතා කිරීම ටික ඒ ටික අයින් කිරීමයි ඇහුවා කියන නිර්වචනය අයින් කිරීමයි මේ දෙකේ ලොකු හාත්පස වෙනසක් නැද්ද? මං කියපේක තේරුණාද? දැන් ඇහුවනේ මේක.
ඇහුව කාරණා අපි කතා කරනවා. අපට ගෝචර කරගන්න නැත්නම් තව කෙනෙකුට කියලා දෙන්න. ඒක එනකොට ඔයාලට හම්බ වෙන්නේ ඇහුවා කියන නිර්වචනයේ ඔයාලයි මායි සම්බන්ධ වෙලානේ මේක කතා කරන්න වෙන්නේ. ඒක කතා කරන්න බෑනේ. හඳුනගත්තා, දැනගත්තා, වින්දා ඒ ටිකනේ කතා කරන්න වෙන්නේ. දැන් මේක නේද අපේ ජීවිතේ වෙලා තියෙන්නේ එතකොට. දැන් අපි මේක නේද අයින් කරන්න හදන්නේ. හැබැයි මේක අයින් කර වැඩක් වෙන්නේ නැහැ. ඇයි මේ කතාව මේ නිර්වචනයේ යෙදුනේ ඇහුවා කියන එකත් එක්ක. අපි ඇහුවා කියන එකේ නිර්වචනයකට නම මමයි ඔයාලයි අරගෙන. ඒ නිර්වචනයත් එක්ක තමයි අපි කතා කරන්නේ. අන්න ඒකත් එක්ක තමයි විමුක්තිකාමී විමුක්තියක් හොයාගෙන යන්නේ. ඒකම අලලලා ඊට එහා දෙයක් පෙන්නනවා. පෙන්නන දෙයක් නැහැ. අන්න ඒකයි වෙනස තියෙන්නේ. පෙන්නන කාරණාවට දෙයක් නැහැ. දෙයක් නැහැ කියන්නේ පෙන්නන කාරණාවට කරුණක් නැහැ. කරුණක් දෙන්නේ නැහැ. දැන් අපි ගත්ත බාහිදාරුචීරියේ නෙමෙයි කවුද අපි මාළුන්කි පුත්ත වික්ෂුව රූපන් දිස්වා සති මුට්ටා පිය නිමිත්තම් මනසිකරෝතු සාරත චිත්තෝ වේදේති තංචාජ්ජෝසාය තිට්ඨති. දැන් මේක පෙන්වන්නේ මොකක් එක්කද? බුදුරණවහන්සේ පෙන්නපේක පෙන්වන්න ඕන නිසානේ. ඔහොම එකක් බුදුරණවහන්සේ පෙන්වුවේ නෑනේ. බුදුරණවහන්සේ නස රූප මේ අනිත් පැත්ත එක පෙන්වුවේ. ඒකනේ පෙන්වුවේ. දැක්කොත් දැක්කා විතරයි බ්‍රාහ්මණ කියලා ඒ පෙන්වුවේ අනිත් පැත්ත එක. දැන් අනිත් පැත්ත එක පෙන්වන්න අර පැත්ත එක කතා කරන්න ඕනේ වුණා. එතකොට අන්න රූපන් දිස්වා සති මුට්ටා පිය නිමිත්තම් මනසික. දැන් මොකද? සිහි මුලාවෙන් ඔන්න රූප දකින්න. පිය නිමිති මෙනෙහි කරනවා. දැන් ඔක නෙමෙයිද බලන්න අර මං කියපු සිද්ධියත් එක්ක බලන්න. පිය නිමිති මෙනෙහි කරනවා. ඇලුණු සිතින් විඳිනවා. අන්න අවිජ්ජාවයි වෙහෙසයි. අන්න නිවනින් දුරයි. රූප සිහියෙන් දකිනවා. දැන් රූප දැක්කනේ? සිහියෙන් දකිනවා. නසෝ රජ්‍යති රූපේසු රූපං දිස්වා පතිස්සතු. මනස සිහියෙන් දකිනවා. විරත චිත්තෝ වේදේති. ඉතින් නොයලු සිතින් විඳින්නේ කොහොමද? දැන් අපි ඔක හරිලා සරබරව කතා කරනවා. නමුත් අපි නොයලු සිතින් විඳින්නේ කොහොමද කියලා බලන්නේ නැහැ. නොයලු සිතින් විඳින්න පුළුවන්ද? දැන් මේක කියලා දෙනව නේද මේ? අපි දැන් අපට නම් පුළුවන් නොයලු සිතින් විඳින්න. නොවැළීමයි විඳීමයි මේ දෙකේ කොහොමද සම්බන්ධය? එතකොට දැන් බලන්න මේ පෙන්වන්න හදන දේ කතා කරන එකනේ. දැන් ඒ කියන්නේ දැන් ඔයාලා මාත් එක ඇහුවේ නැහැ කියන්න බෑනේ. හද්ද ඇහුවේ නැහැ කියන්න පුළුවන්ද? ඇහුවේ නැහැ කියන්න බෑනේ. දැක්කේ නැහැ කියන්න බෑනේ. නොවැළඳ සිතින් විදිනවා. විරත චිත්තෝ වේදේ තංච නාජ්ජෝසාය තිට්ඨති. අන්න නාජ්ජෝසාය. ඉතින් නාජ්ජෝස හයත් වෙලා වේදේ දිත් වෙන්නේ කොහොමද? ධාතුන් මංගෙත් තියෙන අන්තිමට. නාජ්ජෝසායයි වේදේති. වේදේති අජ්ජෝසායත් එක්කනේ තියෙන්නේ. තංච නාජ්ජෝසාය තිට්ඨති. ඊළඟට මොකද තියෙන්නේ? තස්ස දන්ති වේදන අනේකා රූප සම්භව සිහියයි නුවණයි වැඩෙනවා කියලා තියෙන්නේ මං හිතන්නේ. අන්න සම්තිකේ නිබ්බානන්ති උච්චති. මට ඒ අනිත් පැත්ත එක මතක නෑ වැඩි. නසෝ රජ්‍යති රූපේසු රූපං දිස්වා පතිස්සතෝ විරත චිත්තෝ වේදේති තංච නාජ්ජෝසාය තිට්ඨති. නෑ ඒ අනිත් එක. නාජ්ජෝසාය තිට්ඨති තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා රූප සම්භව. හරි ලස්සනයි ඔය විදිහට ධර්මයේ හොයන්න ගත්තාම. ඒ කියන්නේ අපි අර මේ නිකන් අර අර මොකද්ද 아무තු කතන්දරයක් බලන්නේ නැතුව ඒකේ තියෙන මේ යෙදිලා තියෙන කරුණු එක්ක හොඳට ඒක හොයාගෙන යනකොට හරිම සුන්දරයි. ඊට දැන් පංච උපාස්කන්ධය ආයතන එකෙන් දෙකන්නේ. දෙකක්. එකක් නෙමෙයි. පටිසමුප්පාදය කියන්නේ ඒක නම් දැක්මක්. ඒකට වචනකින් වෙන දෙන්නත් බෑ. ප්‍රත්‍යයෙන් ඉපදීම ඒ කියන්නේ දැක්මක්මනේ. ප්‍රත්‍යයෙන් ඉපදීමක් කියන එකමනේ නිර්වචනය දෙන්නේ පටිසමුප්පාද. පටිසමුප්පාද ධර්ම කියන එක නම් කතා කරන්න පුළුවන්. පටිසමුප්පාදේ කියන කාරණාව එහෙම කතා කරන්න බෑ. මම අර මේ ළඟද කියේ මේ පහාරද සූත්‍රයේ ගැඹුර.
ඒවා නිකන් බුදුරණවහන්සේ කියන්නේ නැහැ අපට මුහුදරයක් දෙන ලොකු ගැඹුරුනේ. නසෝ රාජ්‍යති සද්දේසු සද්දාං සුත්තා පතිසතෝ විරත චිත්තෝ වේදේති තංච නාජ්ජෝ සාය චිත්තති. යතහස සුනතෝ සද්දා. මේ විදියට සද්ද අහනකොට සද්ද අහනවා. අහන්නේ කියන්න බෑනේ. සේවතෝ චාප වේදනා. ඔහොම වේදනා සේවනය කරලා දැන් අතන තියෙන්නේ යතහස තස වඩ්ඩන්ති වේදනා අනේකා රූප සම්භවා කියලානේ තියෙන්නේ. දැන් මෙතන එහෙම නැහැ. මෙතන තියෙන්නේ යතහස සුනතෝ සද්දා. සද්ද අහනකොට. අහන සුනතෝ සුනතෝ කියන්නේ අහනවා. ඒ අසමින් කියන්නේ දැන් මෙතන ඒ කියන්නේ අර මේ ක්‍රියාවනේ කතා කරන්නේ. සද්දෙත් කනත් නෙමෙයි කතා කරන්නේ. එතකොට අන්න විදිහට අහනකොට යතහස සුනතෝ සද්ද. සේවතෝ චාප වේදනා. වේදනාවෝ සේවන. ඉදිලානේ? ඉදිලා නැද්ද? හැබැයි අනජ්ජෝසාය කීයතිනෝ පචියති. ගෙවෙනවා. රැස් වෙන්නේ. සෝ එවං සෝ චරති සතෝ. මෙහිම ඇසිරෙනකොට. මෙහිම මේ විදිහට සිහියෙන් යුක්තව ඉන්නකොට මොකද වෙන්නේ? ඒවන් අපජනතෝ දුක්ඛං සම්තිකේ නිබ්බාන අන්න නිවනට ළඟ. ඉතින් කවුරුත් ගැන කතාවක් නැහැ. එතකොට මේ සිද්ධියක් එක්ක කතා කරලා තියෙනවා. දිත්තේ දිත්තම සුතේ සුතමත්තන් කියන දැන් සුතමත්තන් කියන කාරණාව දැන් අපිට කතා කරනකොට බත් නවනදෝ කනවා කතා කරන්න පුළුවන්ද? බෑනේ. දැන් මම කනවා ගැන හොයන්න කියනකොට කනවා ගැන හොයන්න බතුයි මමයි එක්කනේ කිව්වේ. එහෙම කිව්වට හොයන්න කිව්වේ බත් කනවනේ. දැන් අහනවා ගැන හොයන්න කියනකොට කනයි සද්දයි එක්ක නෙමෙයිද කිව්වේ. එහෙම කිව්වට හොයන්න කිව්වේ කහනවනේ. ඉතින් අහනවා කියන්නේ කන හැදෙන්ද කතා කරන්න බෑනේ. දැන් ඒක යෙදිලා නැද්ද? ඒ යෙදීම යෙදිලා. හැබැයි අර කොහේද මොකද වෙන්නේ? ගෙවෙනවා. රැස් වෙන්නේ නැහැ. හැබැයි අරමට යන්න බෑ. ඒක පෙන්වන්නේ මේ යෙදෙන විදිය. ඒ කියන්නේ යෙදුන එක කරන එක කරන කාරණාව දිත්තේ දිත්ත මත්තන් සුතේ සුත මත්තන් මේ යෙදිච්ච කාරණාව. එහෙම නොයෙදිද්දී යන්නේ රූපාන්දි සහති මුට්ටා පිය නිමිත්තම් මනසිකරවතෝ සාරද චිත්තෝ වේදේති තංචජ්ජෝ සායතිතේ තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා රූප සම්පව අවිජ්ජා අන්න ඒ ටික අවිජ්ජාච විහෙසා චිත්තමස්සු පහනෙති එවං ආචිනතෝ දුක්ඛං ආරා නිබ්බානන්ති මුච්චති. එතකොට නිවනට ඈතයි. දැන් නිවනට ඈතයි කියලා දන්නව. නිවනට ඈතයි කියලා දන්නේ යා. ඒ කියන්නේ නියන්නටයි වයන්නටයි නයන්නටයි ඈතයි කියලා නෙමෙයි. නේ? දැන් අපි දන්නේ නිවනට ඈතයි කියලාද නියන්නටයි වයන්නටයි නයන්නටයි ඈතයි කියලාද? නියන්නටයි වයන්නටයි නයන්නටයි ඈතයි කියලා නේ. ඒක නෙමෙයි කියන්නේ නිවනට ඈතයි කියලා. නිවීම කියන කාරණාවට ඈතයි. ඉතින් නිවීම කියන එක නේ දැනගන්න ඕනේ. නැත්නම් නිවීමට ඈතයි කියන්නේ කොහොමද? එතකොට ඔන්න බලන්න මේ ඒකත් එක්ක ටිකක් අර මේ මොකද්ද අපි කතා කරන්නේ හත්පදෝපම. මේ හත්පදෝපම සූත්‍රයේ තියෙන යෙදුන ඒ පරියාය ඒ පරියාය ඒ පද ගැලපිල්ල බලනකොට අපිට දැන් සංඥාව ස්පර්ශයෙන් හටගත්තා. දැන් එහෙම තිබ්බද? නෑ. දැන් අපට අර ඇහැයි රූපයි විඥානය කතා කරනකොට අපට ස්පර්ශයකුත් මතක් වෙලා හිට. ඊළඟට සංඥාවකුත් වේදනාවකුත් මතක් වෙලා. දැන් ඊළඟට අහපව අර මේ සංඥාවකුයි වේදනාවකුයි සංකාරික ඔක්කොම දැන් ඒක තියෙනවනේ. ඇයි ඉතින් අර රූපෙකුයි අහපව විඥානෙකුයි තියෙනවනේ. දැන් රූපෙටයි විඥානෙට ස්පර්ශ නෙමෙයිනේ කියන්නේ. එහෙම කියන්න පුළුවන් බැරි කමක් නැහැ. මොකද ඒ කියන්නේ ඒ වෙන පරියායක් එක්ක. මෙතන මේ කතා කරන කාරණා අතහ භූතස්ස. ඒ පෙන්වීමත් එක්ක. ඉතින් මේ පෙන්වීම කියන කාරණාව මේ පංච උපාදානස්කන්ධයක් කතා කරා මිසක් දැන් බලන්න හත්අට්ඨාන සූත්‍රයේ කොහොමද තියෙන්නේ? හත්අට්ඨාන සූත්‍රයේ තියෙන්නේ රූපය. මොකද්ද රූපය? මොකද්ද වේදනාව? මොකද්ද සංඥාව? කොහොමද තියෙන්නේ? දැන් මේ අර ඒ හැම එකම ඉදලා තියෙන කරුණු එක්ක හැම තැනම දැන් මම පුන පුනාගෙන පංච උපාස්කන්ධයේ පංචස්කන්ධයේ රූප සංඥා සංකාර විඥාන මේ කරුණු විග්‍රහ වෙන්ින් වශයෙන් බලන්න ඕනේ කියන්නේ. ඒ කරුණ ඉදලා තියෙන හැටි. ඒ කරුණ ඉදලා තියෙන දේත් එක්ක දැන් බලන්න හත්අට්ඨාන සූත්‍රය මේවා බලනකොට නිකන් මේ අපි අර මේ බැලුවද කියලා හිතෙනවා. අර බැලුවේ ඉතින් වචන ටිකනේ. වචන ටිකත් බලලා නැහැ. මොකද අඩු වැඩි එකතු කරලා තියෙනවානේ. දැන් මේකේ තියෙන්නේ ඉද බික්කේ බිකු රූපම් පජානාති රූප සමුදයම් පජානාති. මෙතන කියලා නැහැ ඉද බික්කේ බිකු රූපස්කන්ධම් පජානාති. ඉද බික්කේ බිකු රූපාදානස්කන්ධම් පජානාති කියලා නැහැ. රූපං අන්න මෙතන මේ පජානාති කියන නිර්වචනයක් එක දාලා තියෙනවා.
ඊට රූප මොකද? කතමාච බික්කේ රූප කතමාච බික්කේ රූපං. දැන් මේ ධර්මපරියයත් එක විග්‍රහ කරගෙන යනවා. දැන් මෙන්න මේ කියන ක්‍රමේ හත්තිපදම්ම සූත්‍රය කියන එක. හත්තිපදම්ම සූත්‍රය මොකක්ද කියන්නේ? රූප උපාදානස්කන්ධං සංඝං ගච්ඡති. ඒකමයි අර ටිකේ කිව්වේ. ඒක පොඩ්ඩක් විස්තර කරා. මොකේද? අර කලින් කිව්වේ මේ හාරිපුත්තයන් වහන්සේ සත්තාරෝච මහවතං උපාදාය රූපං. එර උපමා ටික අරගෙන ඒකම තමයි ඒක ටිකක් අර තව ටිකක් ඒක අර පෙන්නවා ටිකක් වැඩිපුර කරලා. ඒ රූපය ගැන විග්‍රහ කරන්න ගියක තව ටිකක් වැඩිපුර කරලා පෙන්නවා. ඒක වැඩිපුර කරලා පෙන්නකොට නුවණනේ වර්ධනය වෙන්නේ. දැන් මේ හතිපට්ට මේ සත්තට්ඨාන සූත්‍රයේ ඊළඟට පංචපස්ස උදේවයි කියන එක ඒක මොකද්ද? දැක්ම. මේ ආර්ය සත්‍ය ඥානියක්. මෙතන සත්තට්ඨාන සූත්‍රයේ ආර්ය සත්‍ය ඥානියත් එක්කනේ තියෙන්නේ. ආර්ය සත්‍ය ඥානියක්. දැක්මක් ඉති පංචපාස්කන්ධය කියන්නේ. ඒක මොකේටද? ඒ කරුණ මොකක් එක්කද? ආන් අරක බේම් මේක ඔන්න රූප දකිට නෑ. ඒ ඔය හොයන්න කියන්නේ. අර අපි අත්තං උප්පරික්කති කියලා යෙදෙන යෙදීම කිව්වේ. කලින් හවස කතා කරේ. උප්පරික්කති කියන යෙදෙන යෙදීම කිව්වේ. යෙදෙන යෙදීමේදී සිදුවෙන සිදුවීම මොකද්ද? ඉති රූපස් සමුජිති රූපස් සත්තංගම රූපම් පජානාති රූප සමුදයං පජානාති රූප නිරෝධං පජානාති රූප නිරෝධ ගාමිනී පටිපදං පජානාති. ඒක නෙමෙයිද? අයි මේකේ තියෙනවා පජානාති. යෙදුනේ කාරණා මොකද? ප්‍රඥා. දැක්ම මොකද? සම්මා දිට්ඨිය. ඉතින් ඔය ඔක්කොම ටික එතන තියෙන්නේ. අතන කතා කරේ අන්න දෙයක් කෙනෙක් යමක් පනවලා ඒක ඉස්මතු කරලා පෙන්නවා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දක්ෂ මොකේදද? ජනෙත්ති. උපද්දවන්නනේ. ජනෙත්තිකමඩ දක්ෂයි මිසක් සාරිපුත්තු ස්වාමීන් ඒ කියන්නේ අනික් කොට නෑ කියන එක නෙවෙයි. ඒ කියන්නේ සාරිපුත්තු ස්වාමීන් වෙනම නිර්වචනයක් දැන් අපි හත්විභංග සූත්‍රයේත් ඒක තියෙන්නේ. දැන් නිර්වචනයක් වෙනම තියෙනවනේ ජනෙත්ති කියලා. උපද්දවන කෙනානේ. හදාගන්න කෙනා නෙවෙයිනේ. ඒ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ. ඒකෝට ජනෙත්ති බව තමයි අමාරුම කාරණා. ඒකෝට ඒකට නේද මේ උපද්දවන නේද මේ කරුණ ටික කිව්වේ. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ධාතු හත්විභංග සූත්‍රයේ පැහැදිලි කරේ සෝතාපන්න ඵලයේ විනේති කරන්න. සෝතාපන්න ඵලයට යමු කරන්නයි කතා කරේ. එතකොට පංච උපාස්කන්ධයේ උදේවයි දැක්මා කියන ඒ කතාව කතා කරන්න දැන් ඒක බුදුන් වහන්සේ කියලා තියෙනවනේ. ඒක දැක්මක්නේ. ඒ ප්‍රඥා භාවිතයනේ. එතකොට මේ කතා කරේ සෝතාපන්න ඵලයේ විනීති කියන්නේ මොකක්ද එන ප්‍රඥාව උදා කරවන්නනේ. ඒකට නෙමෙයිද? යෝනිසෝ මනසිකාරය උපද්දවන්නනේ. මෙන්න මේකටයි සාරිපුත්තයන් වහන්සේ හත්තිපදෝපම සූත්‍රය කතා කරලා තියෙනවා. ධර්මපාලන සංකේතවල ඒකේ සාසම්පන්නයන් සංකේතවල පරිසම්පාදිත සංගානම් පාදිත සංකේතවල දාන්නේ ප්‍රඥාව යෙදෙන ගතියක කතා කරන සංකේත විග්‍රහයක් එක්ක කතා කරන්නේ කොහොමද සූත්‍රය ප්‍රදාන. රූප පන්දේ වෙන දෙයක් කන්ද කියලා දැනගන්න මොනවා මේකේ. එතකොට භාවිතයක් ඇටියට. එහෙම ඒක මෙතන දාන්නත් බෑ. මොකද ඒ කන්ද කියන කාරණාව යොදන්න තියෙන්නේ නුවණ පාදක කරලා යෙදෙන හික්මීමකට තල්ලු කරන්න. නුවණ භාවිතා කරලා යෙදෙන හික්මීමකට තල්ලු කරන්න. එහෙම නැතුව කතා කරන කාරණාව තියෙන්නේ මාර්ග භාවිතේ. අපි පඩවිය උපනිෂදී කරන කිව්වසම එතන මේ පඩවිය කියන කාර්යයෙන් එක ලෝක නිමිත්තානුසාරී එහෙමමයි. මොන දේ පරීක්ෂණය කරත් ඔය ටිකමයි. මොකද හේතුව? ඔය කතා කරන්නේ සියල්ලම අන්තර්ගත කරලා. එතන ඇස කන නාසය දිවකය මනසේ කතා කරලා තියෙන්නේ සියල්ලම අන්තර්ගත කරලා. අපි හිතමු මෙයා පටවි නැතුව පරීක්ෂණය කරන්න නැතුව අපි පංචපාස්කන්ධය ගැන හිතනවා කියන නැත්නම් අපි හිතමු වෙන මොකක් හරි හිතනවා කියන. ඒතකොට බාහිරට විසිරීම කියන කාරණාව එතන වෙන එකක් කතා කිරලක් හැටියට යන්නේ. මොනදී සියල්ලක්ම අන්තර්ගත කරාට පස්සේ සාධාරණයි නේද? මනසින් අරමුණු කියන කාරණාව ගත්තාම ධාතුද ආයතන පංචපාස්කන්ධද ඕන දෙයක් සාධාරණයි. අය එකක්වත් අයින් කරන්න දෙයක් නැහැ. ඔක්කොම අදාළයි. එතකොට නම් අර්ථ පරීක්ෂණය කියන කාරණාව වේදෙද්දී බාහිරට විසිරෙනකොට ඕන දෙයක් අදාළයි. ඒ බාහිරට විසිරීම කියන කාරණාව සම්පූර්ණයෙන්ම සිදු වෙන්නේ
අර තවත් වූ කරුණකට එහා ගිහිල්ලා යෙදුනා කියන ජීවිතයට යමුණා කියන එක. දැන් මේකේ කතා කරලා තියෙනවා විඥාන කාරණාවයි ආයතන කියන ඒ සිද්ධිය දෙකම එකතු කරලා. විඥාන කාරණාවයි ආයතනයේ සිද්ධිය දෙකම එකතු කරලා කතා කරලා තියෙනවා. එතකොට සම්පූර්ණයෙන්ම යොමු වීම ගැන කතා කරන්නේ. සිද්ධිය කතා කරන මිසක් කරුණ ලේබල් කරනවා නෙමෙයි. දැන් කරුණ ලේබල් කරනවා කියන්නේ අපිට ඔන්න අපි හිතමු ධාතු ගැන හොයද්දී ආයතන ගැන එනවා. නෑ කරුණ නෙමෙයි ලේබල් කරන්නේ. ධාතු ගැන හොයද්දී ධාතු ගැන හරි අපිට අපේ මනසට මනාරම්මණයක් එක්ක නම් දෙන්නේ. ඒත් බාහිර විකීර්තියක්මයි. ඒ මනට මනාරම්මණයක් වෙලා තියෙන්නේ. ධම්මාරම්මණයක්නේ. අර අපට ලං වෙලා එතකොට නේ ධම්මාරම්මණයක් එක ගිහිල්ලා. තමන්ට ලං වෙලා. තමන්ට ලං නොවෙන්නට ඕනේ. තමන්ට නම් ලං නොවි ඒ කියපු කරුණ එක් විතරක් යන්න ඕනේ. අන්න යෝනිසෝ කියන එකේ බුද්ධම අර්ථයක් තියෙනවා. යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඒක තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. අන්න ඒක ඊට පස්සේ තියෙන එකත් එක්කනේ අත්තං උප්පාරකේ ධම්මනිච්ඡානක්කන්ති. තනිකර මාර්ගයමයි. ඒ කියන්නේ ඒ කතා කරන ටික තියෙන්නේ තනිකර මාර්ගයත් එක්කමයි. කීටාගේ සූත්‍රයේ තියෙන සද්ධාව තියෙනවනම් ඔය ඔක්කොම කියනවනේ. සද්ධාව තියෙනවනම් එළබෙනවා. එළබෙනවා නම් අරක තියෙනවා. සේරම ටික තියෙනවා. සද්ධාව නැත්තම් මොකක්වත් නැහැ. එතකොට එන එකක් තියෙනවනම් ඔක්කොම තියෙනවා. එකක් තියෙනවනම් අත්ුප්පරීක්ෂණය කළ ධම්මනිච්ඡාන කන්ති නැන්න තින්නවද? නෑ. අත්ුප්පරීක්ෂණය කරන ධම්මනිච්ඡාන කන්ති. එතකොට ඒ ටික ඒ කියන්නේ අන්න එකයි මම අර උදෙක් කිව්වේ. අර්ථය හොයන්න යනවා මිසක් පංචපාස්කන්ධ ගැන හොයන්න යන්නේ නැහැ. අර්ථය හොයන්න යනවා මිසක් ධාතු ආයතන ස්කන්ධ ගැන හොයන්න යන්නේ නැහැ. අර්ථය හොයන්න යනවා මිසක් හොතාපන්නින්න යන්නේ නැහැ. අර්ථය හොයන්න යද්දී පෙන්නපු වචනපත වලින් ධාතු ස්කන්ධ ආයතන තමයි කියලා තියෙන්නේ. හැබැයි හොයන්නේ අර්ථය. ඒ අර්ථය මොකද? සක්කාය නිරෝධය. ඒක මාර්ගයේ භාවිතේ නිවීම. එච්චරයි. ආයේ මේ පැත්තේ කුණ්‍යක් අර පැත්තේ තව එකක් ඒ කිසි දෙයක් දෙන්නේ